හිමිදිරීම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ හිමිදිරි උදෑසන මේ වෙලාවේ මම මේ පින්වත් පිරිසට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට දුන් ලස්සන දහම් අවවාදයක් සිහිපත් කරලා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න, නුවණින් කල්පනා කරන්න. පින්වත්නි, දවසක් බුදුරජාණන් වහන්සේ අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේට කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ කාලේ සිද්ධියක් ගැන විස්තර කරනවා. මේ විස්තරේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. කස්සපස්සකෝපන ආනන්ද භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ගවේෂී නාම උපාසකෝ අහෝසි සීලේසු අපරිපූරකාරී. ගවේෂිනාකෝ ආනන්ද උපාසකේන පංචමත්තානි උපාසක සතානි පටිදේශිතානි සමාදපිතානි හේසුං සීලේසු අපරිපූරකාරී. පින්වත් ආනන්ද කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ වැඩින කාලෙ හිටියා ගවේෂිකල උපාසක මහත්තයෙක්. තෙරුවන් සරණ ගිහිල්ලා ඉඳී, හැබැයි සීලය පරිපූර්ණ නෑ. මනාකොට සිල් රකින්න කෙනෙක් නෙවෙයි. ඒ වගේ මේ ගවේෂී උපාසකට හිටියා 500ක් පිරිස. මේ ගවේෂී උපාසක මූලික කරගෙන. ඉතින් ඒ කට්ටිය සීලය පිරිසිදු රකින්න දුවේ නෙමෙයි. සීලය පූර්ණ කරලා නෑ. එතකොට මේ ගවේෂී උපාසකට මෙන්න මෙහෙම කල්පනාවක් ඇති වුණා කියලා බුදුරජාණන් දේශනා කරනවා. අහංකෝ ඉමේසම් පංචන්නං උපාසකතානම් බහුකාරෝ පුබ්බංගමෝ සමාදපේතා. මම මේ පිරිසට බොහෝ උපකාර කරන කෙනෙක්, නායකයා, මූලිකයා හැටියට ඉන්නේ. මමත් සීලය රකින්න කෙනෙක් නෙමෙයි. මේ කට්ටිය සීලය රකින්නේ. ඉච්ඡේතං සමසම, මේ කාරණේ අපි සමානයි. නත්ති කිංචි අතිරේකං, විස්කෝයි විශේෂයක් නැහැ. හන්දහං අතිරේකායාති. මම එහෙනම් විශේෂ දෙයක් කරන්න ඕනේ කියලා සිල් රකින්ට, හොඳට සිල්පද සමාදන් වෙන්න, සීලේ සුරකින්ට කල්පනා කරනවා. කරලා ගිහිල්ලා ඒ තමන් ළඟ ඉන්න පිරිසට ගිහිල්ලා කියනවා, අජ්ජතග්ගේ මං ආයස්මන්තෝ සීලේසු පරිපූර්ණකාරින් ධාරේතාති. මිත්‍රයෝනි, අද ඉඳලා මම හොඳට සිල් රකින්න කෙනෙක් කියලා දරා ගන්නට කියලා සමාදන්, සිල්පද සමාදන් වෙලා ආරක්ෂා කරන්න පටන් ගන්නවා. එතකොට බලන්න වෙන සිද්ධිය මොකද්ද කියලා. මේ උපාසක පිරිස කල්පනා කරන මේ විදිහට, අය්‍යෝකෝ ගවේෂි අම්හාකම් බහුකාරෝ පුබ්බංගමෝ සමාදපේතා. මේ ආර්ය වූ ගවේෂී අපගේ මූලිකයා, අපිට බොහෝ උපකාර කරන කෙනෙක්, යහපත සමාදන් කරන කෙනෙක්. ඉතින් ඒ ආර්ය වූ ගවේෂී දැන් සිල් රකින්න කෙනෙක්. එහෙනම් අපිත් මේ සිල් රකින්න උදවියට පත් වෙමු කියලා ඒ කට්ටිය සිල් රකින්න තීරණය කරනවා. කරලා ගවේෂී උපාසක ළඟට ගිහිල්ලා මෙන්න මේ විදිහට කියනවා. අජ්ජතග්ගේ අයෝ ගවේෂී ඉමානි පංච උපාසක සතානි සීලේසු පරිපූර්ණකාරණෝ ධාරේති.
පින්වත් ගවේෂී අද ඉඳලා අපි සිල් රකින්න උදවිය හැටියට ඔබ දරා ගන්නට. දැන් කලින් දෙගොල්ලම සිල් රැක්කේ නෑ. ඒතර ගවේෂී තීරණය කරා සිල් රකින්න ඕන කියලා. ඒ මූලික කරගෙන ඒ අහල එක දැකලා අනික් පිරිසත් සිල් රකින්න උදවිය බවට පත් වුණා. ඊට පස්සේ ගවේෂී උපාසක කල්පනා කරනවා දැන් ආයෙත් අපි සමානයි. මම මේ මූලිකයා වෙච්ච මම විශේෂයක් කරන්න ඕනේ. වැඩියම මනක් දෙයක් කරන්න ඕනේ කියලා කල්පනා කරනවා. මම එහෙනම් බ්‍රහ්මචාරී වෙනවා. බඹසර රකින්න කෙනෙක් වෙනවා. ගිහි ජීවිතය ගත කරමින් කල්පනා කරන්නේ. ඉතින් බඹසර සීලේ පිහිටලා බ්‍රහ්මචාරය ගත කරනවා කියලා තීරණය කරලා ඒ උපාසක පිරිසට තමන්ගේ හිතවත් පිරිස ළඟට ගිහිල්ලා කියනවා අජ්ජතග්ගේ මං ආයස්මන්තෝ බ්‍රහ්මචාරින් ධාරේත ආරාචාරින් විරතම් මේ තුනක් ගාම ධම්මා. මිත්‍රවරුනි අද ඉඳලා මම බඹසර වාසය කරන කෙනෙක්. මම කාම සේවයෙන් ඈත් වෙලා ඊළාමකෝ මෛත්‍රුණ ධර්මයෙන් ඈත් වෙලා වාසය කරන කෙනෙක්. පිරිසුදු බඹසර රකින්න කෙනෙක් කියලා දරා ගන්නට කියලා ඒ පිරිසට කිව්වා. දැන් බලන්න මේ වෙන පිළිවෙල. එක්කෙනෙක් යහපත කරා යනවා කුසලයේ වඩන්න මහන්සි ගන්නවා අනික ඒ පස්සෙන් යනවා. එතකොට මේ ගවේෂිකගේ හිතවත් පිරිසත් මොකද කරේ කල්පනා කළා දැන් අපේ මූලිකයා වෙච්චි අපිට මඟ පෙන්නන අපේ නායක වෙලා ඉන්න මේ ගවේෂී උපාසකතුමා බඹසර වාසය කරනවා. එයි අපි කරන්නේ නැත්තේ. අපිත් කරමු. කියලා අර 500ක් පිරිසම බඹසර සිල් සුරකින්න කල්පනා කළා. ඒ බඹසර සීලේ පිහිටලා ගිහිල්ලා ගවේෂී උපාසකට කියනවා පින්වත් ගවේෂී අද ඉඳලා අපිත් බඹසර වාසය කරනවා. මෛතුන සේවනය කියන ලාමකදීන් වෙන් වී වාසය කරනවා කියලා ඒ කට්ටියත් ප්‍රකාශ කළා. එතකොට දැන් ආයෙත් ඔක්කොම එක වගේ. හැමදිනම තිසරණේ පිහිටලා බ්‍රහ්මචාරීව සීලය ආරක්ෂා කරන සිල්පද. ගවේෂී උපාසකත් එහෙමයි අනික් කට්ටියත් ඒ විදිහමයි. ඒ 500ක් යහළු ටික. ඊට පස්සේ ගවේෂී උපාසක කල්පනා කරනවා හරි මේ දැන් අපි ආයෙත් එක හා සමානයි. ඉතින් නායක වෙච්ච මම විශේෂයක් යමක් කරන්න ඕනේ. වැඩිමනක් දෙයක් කරන්න ඕනේ කියලා කල්පනා කරනවා විකාල භෝජනෙන් වළකිනවා. කියලා විකාල භෝජනෙන් වළකින්න තීරණය කළා. ඒ පිරිසට ගිහිල්ලා කියනවා අජ්ජතග්ගේ මං ආයස්මන්තු ඒක භක්තිකං ධාරේත රත්තු පරතං විරතං විකාල භෝජනාදී. මිත්‍රෝනි අද ඉඳලා මම විකාල භෝජනයෙන් වැළකුණු කෙනෙක්. ඉරවරට ගියාට පස්සේ ආහාර ගන්නෙ නෑ. උදේවරු විතරයි ආහාර ගන්නෙ. ඒ ආහාර කෘත්‍ය ඉවර කරලා විකාල භෝජනයෙන් වැළකී වාසය කරනවා. කියලා ඒ උපාසක පිරිසට කිව්වා. දැන් බලන්න අර උපාසක පිරිසත් මොකද කරන යහළුවෝ ටිකත් ඒ ගවේෂී උපාසකගේ විස්තරය අහලා මේ ගවේෂී කියන අපේ මූලිකයා. ඉතින් එයා යමක් කරනවා නම් අපිත් ඒ පස්සේ අනේක තමයි හොඳ. ඒ ඇත්තොත් ඒ විදිහට කල්පනා කරන අපිත් එහෙනම් විකාල භෝජනෙන් වළකින්න ඕනේ. මෙහෙම කියලා මොකද කරන්නේ? ඒ ඇත්තොත් විකාල භෝජනෙන් වළකිනවා. ගිහිලා ගවේෂී උපාසකතුමාට තමන්ගේ මූලිකයා වෙච්චි ඒ උපාසක ළඟට ගිහිලා කියනවා ආර්ය ගවේෂී අද ඉඳලා අපිත් විකාල භෝජනෙන් වළකිනවා. ඉරවරට ගියාට පස්සේ ආහාර අනුභවය කරන්නේ නැහැ. උදේවරු විතරයි ආහාර ගන්න. මේ විදිහට ඒ පිරිසත් විකාල භෝජනෙන් වැළකී සිටින්න පුරුදු වුණා. දැන් බලන්න මේ ටිකෙන් ටික බලවත් වූ කුසලයන් රැස් කරගන්නට පුරුදු වෙනවා. එකින් එක කුසලයන් දියුණු කරගන්නවා. එතකොට මේ ගවේෂී උපාසකට ආයෙත් හිතුණා දැන් මම පිරිසගේ මූලිකයා. මේ කටිට මඟ පෙන්වන කෙනා යහපත සමාදන් කරන කෙනා. ඉතින් මම දැන් සීලයේ පිරිපුන් ආරක්ෂා කරනවා. මේ කට්ටිය සීලය රකින්නවා. මමත් බ්‍රහ්මචාරී වුණා. මේ කට්ටිය බඹසර වාසය කළා. මත් විකාල භෝජනෙන් වැළකුණා. මේ අතොත් විකාල භෝජනෙන් වැළකුණා. මේ කාර්යයෙන් අපි සමානයි. ඉතින් විශේෂයක් නැහැ. ඉතින් මම උන්ට විශේෂයක් කරන්න ඕනේ කියලා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා පැවිදි වෙනවා. ඉල්ලා හිටින පැවිදි වෙනවා. ලබෙය්‍යා හම්බන්තේ භගවතු සන්තිකේ පබ්බජ්ජං ලබේ උපසම්පද. මීට වඩා යමක් වැඩිමනක් කරන්න ඕනේ කියලා තීරණය කරනවා. මොකද පැවිදි වෙන්න.
එතකොට බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා පැවිද්ද ඉල්ලා හිටලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ මොකද වෙන්නේ? අචිරූප සම්පන්නං කෝපන ආනන්ද ගවේෂි බිකු ඒකෝ වූපකට්ටෝ අප්පමත්තෝ ආතාපි පහිතත්තු විහෙරන්තු. විනෝත ආනන්දේ ගවේෂී භික්ෂුව පැවිදි වෙලා උදකලා වෙලා අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් දහමර දීපුදා වාසය කළා. එතකොට මොකද උනේ? නචිරස්සේ යස්සත්තාය කුලපුත්තා සම්මදී වගාරස් මනගාරියම් පබ්බජන්ති. යම් අර්ථයක් පිණිස සදහැවත් කුලපුත්‍රයෙක් සසුනේහි බඹසර වාසය කරනවා නම් ගිහි ගිය අතහැරලා තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තෝ උපසම්පද්දියයි. අන්නේ අර්ථය වෙන යමා මහා නිවන මේ ජීවිතයේදීම අවබෝධ කරලා නිවන ස්පර්ශ කරලා නිවන් සුවය සාක්ෂාත් කළා. කියනවා කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තා ඇති අබ්බඤ්ඤාසි. ඉපදීම ශේ වුණා බඹසර වාසය නිමා කළා. නිවන පිණිස කළ යුතු යමක් ඇදේ සියල්ල කළායි මතුවට යමක් කළ යුතු ඉතිරි වෙලා නැහැ. මෙන්න මේක තේරුම් ගත්ත අවබෝධ කළා. අඤ්ඤතරෝච පන ආනන්ද ගවේෂී බික්ඛු අරහතං අහෝසි. ඒ ගවේෂී භික්ෂූන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා. එතකොට දැන් මේ ගවේෂී ස්වාමීන් වහන්සේගේ යහළුවෝ ටික අර 500ක් උපාසක පිරිස කල්පනා කරනවා අයියෝ කෝ ගවේෂී අම්මාකම් බහුකාරෝ පුබ්බංගමෝ සමාධි. ආර්ය ගවේෂී කියලා අපේ මූලිකයා අපිට යහපත දි කරන කෙනා. අපි යහපත සමාදන් කරන කෙනා. අයියෝ හිනාම ගවේෂී කේසමස්සුන් ඕහාරිත්වා කාසානි වත්තානි අච්ඡාදි අගාරස් මනගාරියම් පබ්බජිසති. ඒ ආර්ය ගවේෂී ගිහි ජීවිතය අතහැරලා කෙස් රැවුල් බාලා පැවිදි වුණා. කිමංග පනන මයාති. ඇයි එහෙනම් අපි කරන්නේ නැත්තේ ඒක? අපිත් කරමු. ඇයි අපිට යහපත කියලා දෙන කෙනා, යහපත සමාදන් කරන, අපිට මඟ පෙන්වන කෙනා නෙමෙයි. එයා යමක් කරනවා නම් ඒ ප්‍රණීත දෙයක්, යහපත් දෙයක් අපිත් ඒක කරන්න ඕනේ. මේම කියලා ඒ 500ක් පිරිසත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදිලා හිටියා. පැවිදිලා ඊට පස්සේ පිරිසත් බුදුරජාණන් වහන්සේ පැවිදි කළා. ඒ පිරිසත් උපසම්පදා වුණා. එතකොට ඒ ගවේෂී මහරහතන් වහන්සේ දැන් ඒ උතුමන් වහන්සේට හිතුණා අහංකෝ ඉමස්ස අනුත්තරස්ස විමුක්ති සුඛස්ස නිකාමලාභි අකිච්චලාභි අකසිරලාභි. මම මේ දැන් මේ අනුත්තර විමුක්ති සුවේ බොහෝම සුවසේ ලබනවා. පහසුවෙන් ලබනවා. ඒ විමුක්ති සුවේ විදිහින් වාසය කරන්නේ. අහෝ වතිමානමි පංච බික්ඛු සතානි ඉමස්ස අනුත්තරස්ස විමුක්ති සුඛස්ස නිකාමලාභිනෝ වස්සු අකිච්චලාභිනෝ අකසිරලාභි. අනේ මේ මගේ යහළු වෙච්ච මේ පිරිසත් ඒ විමුක්ති සුවේ සාක්ෂාත් කරනවා නම් කොයිතරම් හොඳද, පහසුවෙන් ඒ විමුක්ති සුවේ විදිහින් වාසය කරනවා කොයිතරම් හොඳද කියලා. එතකොට අන්නේ 500ක් ස්වාමීන් වහන්සේලා පිරිසත් බොහෝම උනන්දුවෙන් හුදකලා වෙලා කෙලෙස් තවන වීරියෙන් දහමට දිවි පුදා ඒ කුසලයෙන් වඩන්න මහන්සි ගත්තා. නවෝ කලකින්ම යමා මහ නිවන සාක්ෂාත් කළා. ඒ පිරිසත් රහතන් වහන්සේලා බවට පත් වුණා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය විස්තර කරලා හරි ලස්සන කතාවක් ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටිනවා. මොකද්ද කියන්නේ? ඉතිකෝ ආනන්ද තානි පංච බික්ඛු සතානි ගවේෂී පමුඛානි උත්තරින් පනීත පනීතම් වායමාන අනුත්තරම් විමුක්ති සුඛං සච්චාකං. පින්වත් ආනන්ද ඔන්න ඔය විදිහට ඒ ගවේෂී භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ අර 500ක් ස්වාමීන් වහන්සේලා උත්තරින් කියලා කියන්නේ ඉදිරියට ප්‍රණීත වූ දේවල්, යහපත් දේවල් කරමින් පනීත වායමාන ඒවා කුසල් වඩන්න, බලවත් වූ කුසලයන් වඩන්න ඉදිරියට යන ධම්මක ඉදිරියට යන උත්සාහ ගනිමින් ගිහිල්ලා මොකද උනේ? අනුත්තරං විමුක්ති සුඛං සච්චාකං. ඒ අනුත්තර වූ විමුක්ති සුවේ සාක්ෂාත් කළා. එකින් එක කුසල් වඩන්න මහන්සි ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ තස්මාතිහ ආනන්ද ඒවං සික්කිතබ්බං.
ඒ නිසා පින්වත් ආනන්ද මෙන්න මේ විදිහට හික්මෙන්ට ඕන ඔබත්. මොකද්ද කියන්නේ? උත්තරින් පනීත මනීතං වායමාන අනුත්තරං විමුක්ති සුඛං සච්චි කරිස්සාමාති. උතුම් වූ ප්‍රනීත වූ කුසලයන් වඩන්න මහන්සි ගනිමින් අනුත්තර වූ නිවන සාක්ෂාත් කරන්න ඕනේ කියලා හික්මෙන්ට. ඒවන් හිවානන්ද සික්කිත. මෙන්න මේ විදිහටයි ආනන්ද ඔබ හික්මෙන්ට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපගේ සාතුන් වහන්සේ ශ්‍රාවකයෙක් තුල පිහිටන්ට ඕන ආකල්ප සම්පත්තිය ගැන විස්තර කරන්නේ. මොකද්ද කියන්නේ? ඒක නම් හිතේ තියෙන්න ඕන කියන උතුම් වූ ප්‍රනීත වූ කුසලයන් වඩමින් මේ ධම්මගේ ඉදිරියට ගිහිල්ලා විමුක්ති සුඛය සාක්ෂාත් කරගන්න ඕනේ. එස් බුදුරජාණන් වහන්සේගේ සරණට පැමිණෙන ඒ ශ්‍රාවක තුල පිහිටන එකක් මේ. මේක නැත්තම් එයා ශ්‍රාවකයෙක් කියන සුදුසුයි කියලා අපිට හිතන්න අමාරුයි. එයාට ආකල්ප සම්පත්තිය නැහැ මේ ධම්මගේ ඉදිරියට යන්න. මං කුසලයන් වඩන්න. දැන් සාමාන්‍ය ලෝකේ මිනිස්සු ඉදිරියට යන්න කැමතියි. එතකොට ඉදිරියට යන්න ඕන කොයි පැත්තෙන්ද කියන එකයි කල්පනා කරන්නේ. දැන් මිනිස්සු ආස කරන්නේ නැද්ද? බලන්නේ දා අපි සල්ලි තව හම්බ කරමින්, තව ලාභ විපෙමින් මේ විදිහේ සාර්ථකත්වයක් කරලා ජීවිතය අරගෙන යන්න ඕන කියලා සාමාන්‍ය ලෝක මිනිස්සු හිතනවා. ඒත් ඒ වගේ මේ දහම තුල දියුණු වෙන්න කල්පනා කිරීමක් ගැනයි මේ කියන්නේ. දැන් බලන්න ගවේෂී උපාසක පැවිදෙන්න කලින් ගවේෂී උපාසක මහත්තයා තමන් කල්පනා කළ ධර්ම ඉගෙනගෙන කල්පනා කළ මම තව විශේෂයක් කරන්න ඕන. මීට වඩා වැඩිමනක් දෙයක් කරන්න ඕනේ කියලා ටික කුසල් සමාදන් වෙන්න ගත්තා. ඉස්සලා සිල් රැකින්න සැක රැකින්න තියෙන සිල් ගන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක අහගෙන හිටපු ඒක අනුගමනය කරපු යාගේ හිතවත් පිරිස සිල් ගන්න පටන් ගත්තා. සිල්වතුන් බවටපත් වුණා. ඊට පස්සේ කල්පනා කරා මම තව වැඩියමක් කරන්න ඕන කියලා බඹසරේ වාසය කළා. බ්‍රහ්මචාරී වුණා. එතකොට ඒක පිළි අරගෙන ඒක දැකලා ඒක අනුගමනය කරපු අනෙක් පිරිස බඹසර වාසය කරන්න පටන්. විකාල භෝජනෙන් වැළකුණා. ඒ පිරිසත් යහළු පිරිසත් විකාල භෝජනෙන් වැළකුණා. අන්තිමට පැවිදි වුණා. යහළු පිරිසත් පැවිදි වුණා. දහමර තිපුදා වාසය කළා උතුම් අරහත්ත්වයේ සාක්ෂාත් කළා. ඒ අනිකි 500ක් ස්වාමීන් වහන්සේලාත් මේ දහමට දීපුදා වාසය කරමින් උතුම් නිවන සාක්ෂාත් කළා. පිරිසත් එකින් එක කුසලයන් වඩමින් ගිහිල්ලා අනුත්තර වූ නිවන සාක්ෂාත් කළා. අපිටත් කියන්නේ ඕකයි. අපිටත් කියන්නේ මේ කියන්නේ බලන්න මොකද්ද? හික්මෙන්ද කියනවා. උතුම් වූ ප්‍රනීත වූ කුසල් දහම් වඩමින් ඒ වඩන උත්සාහ කරමින් අනුත්තර වූ නිවන සාක්ෂාත් කරන්න ඕනේ. ඔන්න පින්නතුනි අපේ හිත පුරව ගන්න යහපත් ආකල්ප සම්පත්තිය. හිතට ගන්න මේ හිමිදිරි උදෑසන මම මේ වගේ කෙනෙක් වෙනවා කියලා. දැන් බලන්න මේ පිරිසේ කලන මිතුරු යසුර හේතු කරගෙන හැම දිනාම යහපත කරා ගියා. ඉතින් අද මේක දකින්න හරි අඩුයි. මනුස්සය තුළ තියෙන්නේ කුසලයෙන්ගෙන් පිරිහිලා යන ස්වභාවය. ඇයි කෙලෙස් බලවත්. අධර්ම රාගය, විෂම ලෝභය ඒවා තියෙන්නේ. හරි ඉක්මනට කෙලෙස් වසඟ වෙනවා. පුංචි කාරණයක් ඇති ආවේගශීලී වෙනවා. තරහයෙන්ට වැඩි වෙලාවක් යන්නේ. ඒක බද්ධ වෛරයකට යන්න වැඩි වෙලාවක් යන්නේ. කුසලයේ තුල හිත පිහිටව ගන්න අමාරුයි. තියෙන කුසල් වනස ගනිමින් දුක කරා යන ජීවිතය බොහෝ විට දකින්න තියෙන්නේ අද. ඉතින් ඒ අතරේ අපි දක්ෂුනේ නැත්තම් මේ ධර්මයේ හඳුනාගෙන නිවැරදි මාවතට එන්න අපිත් ඒකෙන් කොටස්කාර වෙනවා. කොටස්කාර. දැන් අපි ධර්මය අහනවා කලක් තිස්සේ. ඒ ගුණධර්ම දියුණු කරගන්න මහන්සි ගන්නවා. බුදුරජාණන් දේශනා කරනවා පරිශ්‍රමී කරන්න කියනවා. වුමනාවෙන් කරන්න කියනවා. එහෙම නැත්තම් වැඩේ වර්ධින්ට වැඩි කලක් යන්නේ. බුදුරජාණන් දේශනා කළා අභිත්තරේත කල්යාණේ පාපා චිත්තං නිවාරේ. දන්දං හි කරෝතෝ පුඤ්ඤං පාපස්මි ගමති. මේ යහපතේ හැසිරෙනවා කියන එක වුමනාවෙන් කරන්න.
නිතර නිතර කරන්ට කැපවීමෙන් කරන්ට දන් දහඟි කරවතෝ පුණ්‍යම් මේ පින් කරනවා කියන එක ඕනෝට පාට කරන්න ගියොත් අපි දන්නේම නෑ පාපස්මින් රමතී වනු පාපේම මේ හිත ඇලෙනවා. බොහෝ දෙනෙකුට වෙන්නේ ඕක. ඒ වෙන්න හේතුවක් තමයි මේ වගේ ආකල්ප සම්පත්තියක් හිතේ නෑ. මොකද්ද? උත්තරින් පනීත පනීතං වායමාන අනුත්තර විමුක්ති සුඛං සච්චි කරිස්සාමි. කුසල් දහම් ඉදිරියට වඩමින් උතුම් වූ කුසලයන් වඩමින් ප්‍රණීත වූ කුසලයන් වඩමින් නිවන සාක්ෂාත් කරගන්න කෙනෙක් වෙන්න ඕනේ කියන එක. දැන් කෙනෙක් දානයක් දෙන්න පටන් ගන්නවා දන් දෙනවා එතනින් එහාට එක ගැන හිතන්නේ නැහැ. බණපදයක් අහන්න පටන් ගන්නවා එතනින් එහාට දියක් ගැන හිතන්නේ නැහැ. පියවරෙන් පියවර ඉදිරියට යන කට්ටියයි වෙන්න ඕනේ. දියුණු කරගන්න කුසලයේ යහපත රැක ගන්න ඕන. ඒ මත පිහිටලා උත්තරීතර උතුම් වූ ප්‍රණීත වූ කුසලයන් වඩන්ට මහන්සි ගන්න ඕන. එකින් එක කුසලයන් වඩමින් ඒ කුසලයන් බලවත් කරගනිමින් නිවන කරා යන තෙක් කුසලයන් වඩන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. දැන් මේ ගවේෂී උපාසකතුමා ඇතුළු පිරිස කළේ ඒකනේ. ඉස්සලා සිල් රකින්න පුරුදු වුණා. ඒ සීලය තුල පිහිටනවා කියලා හිතට අරගෙන ගවේෂී සීල් රකින්න පටන් ගන්නකොට ඒක බලාගෙන අනිත් පිරිස සිල් ගත්තා. ඒ පිරිස සීලය තුල පිහිටියා. ඊළඟට ගවේෂී පාසකිතුවා මම බ්‍රහ්මචාරී වෙනවා. ඒ කුසලයේ වඩන්න පටන් ගත්ත එක සමාදන් වෙලා. ඒක බලා හිටව අනිත් පිරිසත් බඹසර වාසයට යමු වුණා. ඒ සීලය තුල ඒ කුසලයේ තුල පිහිටියා. මේ විදිහට නිවන දක්වා මේ පින්වතුන් පියවරෙන් පියවර ඉදිරියට ගියා. දැන් බලන්න එක යහපතේ හැසිරෙන කෙනෙක්ගේ මඟ පෙන්වීම යටතේ මේ පිරිසත් යහපත හැසිරෙන කෙනා අනුගමනය කරන පිරිස ඉදිරියට යන හැටිනේ. ඒ වගේම තමයි අනිත් පැත්තට. අයහපත. ඔන්න කෙනෙක් වැරදි වැඩක් කරන්න පටන් ගන්නවා. එතකොට ඒක බලයි නාමයත් කරන්නේ. අපිත් කරමු එන. දැන් ආයතනෙක ඔන්න කෙනෙක් හොරකම් කරන්න පටන් ගන්නවා. ආරියත් හොරකම් කරන අපිත් එනම් කරමු. කෙනෙක් පගාව ගන්න පටන් ගන්නවා. අල්ලස් ගන්න පටන් ගන්නවා. ඒක බලාගෙන ඉන්න ඉතින් අනික් කට්ටිය තෙසෙන්ට යනවා. දැන් සාමාන්‍යවම පරණ රැකියාව කරන ස්ථානයේ බොහෝ පිරිසක් ඒ විදිහට කටයුතු කර ඉන්නවා කියලා හිතන්න. අලුතින් කෙනෙක් ඒ විදිහට වැරදි වැඩ කරන්නේ නැති කෙනෙක් වෙන්න යන්නේ නෙමෙයි. හැබැයි අර සමාජයේටම හිර වෙලා කොටු වෙලා එයත් ඒ වැඩවලටම හුරු වෙනවා. අන්න හීන දේවල් ඇසුරු කරනකොට හීන බවට පත් වෙනවා. ඔන්න පිරිසක් ඉන්නවා කියන වැරදි කාම සේවනය කරනවා. එතෙන් තව කෙනෙක් යනවා. එයත් ඒකටම හුරු වෙනවා. තමයි එක්කෙනෙක්ගෙන් පටන් ගන්නෙ. අන්තිම දන්නේම නෑ පිරිසක් අකුසලයේ පැත්තට කියලා. අද බොහෝ විට ලෝකයේ දකින්න තියෙන්නේ හීන වූ දේවල්. නීච වූ දේවල් පුරුදු කරමින් නීච භාවයට පත් වීම. දුක කරා යම. එක්කෙනෙක් වැරද්දක් කරනවා ඒ පස්සෙම අනික් කට්ටියත් යනවා. ඊගාව තව එකක් කරනවා ඒ පස්සෙම අනික් කට්ටියත් යනවා. සමාජයක් මේ පැත්තට යනවා. ඉතින් ඒකෙන් වලකින්ටයි අපි දැන් තීරුම් ගන්න ඕනේ. මොකද අද පින්නතුනි අද මේ අපිට අපි ඉන්න සමාජයේ කුසල් වඩන්න කැපවෙච්ච සමාජයක් නෙමෙයි. ඒකට අනුග්‍රහය ලැබෙන සමාජයකුත් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ කුසලයේ වඩන්න කැමති කෙනා. ඉතින් මේ පරිස්සම් වෙන්න මූලික අඩිතල මේ හයි අපිට ලැබෙනවා මේ සාතුන් වහන්සේ පෙන්ලා දෙන ආකල්ප සම්පත්තීන්ගෙන් පෝෂණය වුණොත්. ඉතින් බලවත් කෙනෙක් අදහසක් පිහිටව ගන්නවා නම් මේ විදිහට. මොකද්ද? මම උතුම් ප්‍රණීත වූ කුසල් දහම් වඩමින් නිවන කරා යන කෙනෙක් වෙන්න ඕනේ කියන එක. එතකොට යාගේ අදහස තියෙන්නේ ඉලක්කය තියෙන්නේ ඒක. මේක මේ ලෝකෙට කෑ ගහලා කියන එකක් නෙමෙයි. ඒකත් මතක තියාගන්න ඕනේ. මේ අඬ පෙර ගහලා මේ ලෝකෙට කියන එකක් නෙමෙයි. තමන්ගේ චිත්තභ්‍යන්තරේ තියෙන බලවත් වූ අදිෂ්ඨානය. එතකොට ඒක මනාකොට පිහිටලා තිබුණොත් එයාට මේ සමාජයේ එන අභියෝග ඉදිරි නොසලී කුසලයේ පැත්තට යොමු වෙන්න අවකාශයක් තියෙනවා. දැන් ධර්ම ඉගෙන ගන්න අපිට හම්බ වෙනවා. හැබැයි මේ බොහොම අමාරු කාලයක්.
ධර්මයේ බබලන කාලයක් නෙමෙයි. ධර්මයේ බැලුණා කියලා කියන්නේ රහතන් වහන්සේලා වැඩ හිටපු යුගයේ. ලක්ෂ කෝටි ගණන්. ඒ බබලන කාලයක් දඹදිව තලයේ තිබුණා. ලංකාදීපේ තිබුණා. දැන් මේ ධර්මයේ නැති වෙන්න ඕන මෙන්න ඇවිල්ලා. යන්තම් මේ අපිට අහන්න හම්බෙන්නේ වාසනාවකට. ඉතින් එතකොට අනතුරු වැඩි කාලයක් නිසා බොහෝම පරිස්සමෙන් මේ කුසල් දහම් වඩන්න හිතට ගන්න ඕනේ. ඒ නිසා මේ අදහස හිතට ගන්න. හොඳට දැන් මේ දවසේ පටන් ගන්නකොට දවසේ ආරම්භය හැටියට මේ අදහස හිතටගෙන මම උතුම් ප්‍රණීත කුසල් දහම් වඩමින් නිවන සාක්ෂාත් කරන කෙනෙක් වෙන්න ඕනේ. උත්තරීතර කුසලයන් වඩන්න මහන්සි ගන්න කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ පිංගුතුරු කරන්න පටන් ගන්න පුළුවන් ඒක. අපි හිතමු දවසේ අන්න කෙනෙක් ඉන්නවා සිල් ගන්නෙ නැහැ. සිල් ලගෙන කෙනෙක් නෙමෙයි. එයා කල්පනා කරනවා මං අද සීලයේ පිහිටන්න ඕනේ. එක සිල්පදයක් අපි හිතමු කෙනෙක් ඔන්න පංචශීලයේ සමාදන් වෙලා ඉන්නවා. එයා විශේෂයක් කරන්න ඕන කියලා අද දවසේ මම බඹසර වාසය කරනවා. අද දවසේ මම බ්‍රහ්මචාරී සීලයෙන් යුක්තව වාසය කරනවා. එයා සමාදන් වෙලා ආරක්ෂා කරනවා. ඔන්න ප්‍රණීත උදයක් කරන්න පටන් ගත්තා. ඒතර එයා දවසේක පුරුදු කරනවා. දවසක් පුරුදු කරලා ඉවරනකොට එයාට සතුටු වෙන පුළුවන් අද දවසේ මං ගහම්මගේ ඉදිරියට යන්න මහන්සි ගත්තා. කුසලයෙන් වඩන්න මහන්සි ගත්තා කියලා. ඊට පස්සේ එයාට ඒ දිනු කරගත්ත කුසලෙ ඉදිරියට කින්නේ කරගෙන යන්න පුළුවන්. ඊළඟට කෙනෙක් කල්පනා කරනවා මං පොඩ්ඩක් එන භාවනාවක් කරන්න පුරුදු වෙන්න ඕනේ. එයා හොඳට මිශ්‍රිත වඩන්න පුරුදු වෙන්න කල්පනා කරනවා. අවශ්‍ය වෙලාවක් වෙන් කරගෙන එයා පිළිවෙලකට බණ භාවනා කරන් හිතට අරගෙන ඒක කැපකිරීම කරනවා. දැන් මේවා අපි නුවණින් කල්පනා කරලා කැපකිරීමක් කරලා කළ යුතු දේවල්. නේ? දැන් මේ ඌමනාව තියෙන කෙනා මේ ඒ ඌමනාදී ජීවිතයට සම්බන්ධ කරගන්න කළ යුතු සියල්ල කරනවා. දැන් ඒ අවංක ඌමනාවක් කෙනෙකුට ඇති වුණොත් මේ හොඳට මෙශ්‍රිත වඩන්න මෛත්‍රී සමාධිය වඩන්න කියලා එයා ඒ කැපකිරීම කරලා ඒකට වෙලා හොයා ගන්නවා. ඉඳවසේ පටන් ගන්න අද මම මේ විදිහට කටයුතු කරනවා. මම තරහ හිතක් ඇති කරගන්න කෙනෙක් වෙන්නේ නැහැ. මෙශ්‍රිතින් වාසය කරනවා කියලා මේ කුසලයේ වඩන්න පටන් ගන්නවා. අන්න එයා දවස අවසන් වෙනකොට දවස ගත කරපු ආකාරය ගැන හිතලා සතුටු වෙනවා. එයාට සතුටු වෙන්න පුළුවන්. අද දවසේ මම මේ ද්වේෂය කියන එක යටපත් කරමින් මෙශ්‍රිත කියන කුසලයේ දියුණු කරගන්න මහන්සි ගත්තා. එයාට අවංක සතුටක් විඳින්න පුළුවන්. අද බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් මේ මං ගත් උත්සාහය ගැන හිතලා දැකලා ප්‍රශංසා කරා. ඇයි කුසල් වඩන්න කැපකිරීම කරනවා. බුදුරජාණන්සේ අනුශාසනාව සිද්ධ කරන්නේ. නේ? මේ විදිහට ඉදිරියට යන්න මහන්සි ගන්නවා. ඊළඟට කෙනෙක් කල්පනා කරලා එයාට හිතට ගන්න පුළුවන් මම ඊර්ෂ්‍යා කරන කෙනෙක් වෙන්නේ නැහැ. අන්න ප්‍රණීත කුසල මුදිතාව දිනු කරගන්න කෙනෙක් වෙනවා. ටිකක් ඉදිරියට යනවා. එතකොට යා දවසේ හොඳ ඒ අද දවස් පටන් ගන්නකොට හිතට ගන්නවා මම මේ විදිහට කටයුතු කරන්නේ හද. ඒ කුසලයේ සමාදන් වෙලා ඒ සමාදන් වෙච්ච කුසලයේ තුල පිහිට ඒ බලවත් කරගන්න මහන්සි ගන්නවා. දවස ගෙවිල වෙනකොට හතුට පුළුවන් අද මම මේ විදිහේ කුසලයක් වඩන්න මහන්සි ගත්තා නෙමෙයි. සාදු සාදු. සාදු සාදු. එතකොට මේ විදිහට කුසල් දහම එකින් එක වඩනකොට එයාගේ ජීවිතය තුළ පරිවර්තනයක් ඇති වෙනවා. මොකද්ද පරිවර්තනය? පහසුව. කලින් තිබුණ අපහසුතා ටික ටික දුර වෙලා පහසුව ඇති වෙනවා. සැනසීම ඇති වෙනවා. ප්‍රීති ප්‍රමුදිතභාවය ඇති වෙනවා. පසුතැවෙන ස්වභාවයක් තියෙනවා. දැන් ඒක නැති වෙලා යනවා. ඒ ධර්මයේ පුරුදු කරන කෙනාට ලැබෙන දේ. ඇයි තියෙනවනේ ධර්මයේ පුරුදු කරනකොට සූපත් වූ ජීවිතයක් කරා යනවා කියලා. සැපවත් වූ ජීවිතයක් කරා යනවායි කියලා. එයාට තමන් තුළ මේක දකින්න පුළුවන්. කලින් ජීවිතේ මේ විදිහේ මං කුසලයන් වඩපු ජීවිතයක් නෙමෙයි තිබුණේ. මම එකින් එක දැන් කුසල් වඩන්න පටන් ගත්තා. උතුම් කුසලයන් වඩන්න පටන් ගත්තා. මේදී
ඒ දේ නිසා මගේ ජීවිතේ මෙවන් වූ යහපත් පරිවර්තනයක් සිද්ධ වුණා නේද? තව තවත් යා දහමේ ඉදිරියට යන්න කල්පනා කරනවා. ඔන්න ඕකයි අපි කරන්න ඕනේ. ඔන්න ඕකයි අපි කරන්න ඕනේ. පින්නතුනි, බුද්ධ ශාසනයක් කියලා කියන්නේ කුසල් දහම් වඩන ජීවිතයක් තියෙන එක. ඒ ශාසනය නැති වෙනවා. ඒ කියන්නේ කුසලයේ වඩන ජීවිත නැත්තම්. ඒ වෙනුවෙන් කැපෙන ජීවිත නැත්තම්. ඒ කුසලයේ වඩන්න උනේ අභ්‍යන්තරේ. තම තමන්ගේ චිත්තසංතානේ, බාහිර නෙමෙයි. එක එක්කෙනා පෞද්ගලිකව කැපවීමෙන් කළ යුතු දෙයක්. ඒතර එක එක්කෙනා පෞද්ගලික කැපවීමෙන් කරනකොට ඒ කෙනා මුල් කරගෙන එකිනෙක නාය දේ කරනකොට සමාජයේ ඉදිරියට යනවා. තමාගේ යහපත කැමති නම් කළ යුත්තේ යයි. අන් අයගේ යහපත කැමති නම් කළ යුත්තේ යයි. දෙගොල්ලගේ යහපත කැමති නම් කළ යුත්තේ යයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න තීරණය කරපු දවසේ විශාලා මහනුවර ඉඳලා ආයු සංස්කාර අතරපු වෙලාවේ ස්වාමීන් වහන්සේලා එතන ඒ ස්ථානයේ හිටපු ස්වාමීන් වහන්සේලා කැඳවලා මේ විදිහට දේශනා කරනවා. පින්වත් මහණෙනි, තව සුළු කාලයකින් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙනවා. තව සුළු කාලයකින් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙනවා. තව මාස 3කින්. එතකොට ඒ නිසා මා විසින් මේ කියා දුන්න මේ ධර්මය හොඳට ඉගෙන ගන්න. සාදුකං උග්ගහෙත්වා ආසේවිතබ්බා සුරු කරන්න. භාවේතබ්බ වඩන්න. බහුලීකත බහුල වශයෙන් පුරුදු කරන්න. අන්න එතකොටයි මේ නිවන් මාර්ගයේ, මේ බුද්ධ ශාසනය මේ ලෝකේ බොහෝ කාලයක් පවතින්නේ. අන්න එතකොටයි මේ ලෝකයේ බොහෝ දෙවියන්ට, මිනිසුන්ට, සීල දිනාට හිතසුව පිණිස පවතින තැනක් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොනවද මේ ධර්මයන් මා වශයෙන් දේශනා කළේ? සතර සතිපට්ඨානෙ, සතර ඉර්ධිපාද, සතර සම්මප්පදාන වීරිය, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ග, බෝධිපාක්ෂික ධර්මයන් ගැන කියන්නේ. ඉතින් බලවත් වූ කුසලයන්, ප්‍රණීත වූ දේවල් බුදුරජාණන් ශ්‍රාවකයන් හැටියට අපි ආස කරන්න ඕන කුසලයන් සමාදන් වෙන්න. ඒ කුසලයන් වඩන්ට කෙනෙකු ඇති වෙනවා නම් අනේ මටත් මේ සතිපට්ඨානෙ වඩා ගන්න ඕනේ. මේ 이르දිපාදයන්, ඡන්ද වීර්ය චිත්ත වීමංසාදී 이르දිපාදයන් වඩන්න ඕනේ. සතර සම්මප්පදාන වීරිය වඩන්න ඕනේ. අනේ මේ සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන් මට දියුණු කරගන්න නැත්නම්, සති ධම්ම විචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්මයන් මට දියුණු කරගන්න නැත්නම්, සම්මා දිට්ඨියෙන් යුක්ත වූ, සම්මා සංකල්පයෙන් යුක්ත වූ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංගයන් යුක්ත වූ ආර්ය මාර්ගය මට වඩන්න නැත්නම්, ඒ කුසලයන් වඩන්ට ආස කරනවා. ඌමනාව තියෙනවා. දැන් ඒක නෙමෙයි කියන්නේ මේ දේශනාවනේ. ආනන්ද උතුම් වූ ප්‍රණීත වූ කුසලයන් වඩමින් නිවන සාක්ෂාත් කරගන්න ඕනේ කියලා හික්මෙන්න. ඒ බලවත් වූ කුසලයන් ගැන දැනගෙන තේරුම් ගන්න, ඒවා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒවා මත පිහිටලා නිවන කරා යන ජීවිතයක් ඇති කරගන්න. මේකයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඒකට හිත පිහිටවා ගන්න ඕනේ. ඒකට හිත පිහිටවා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ හැටියට අපේ විශ්ින් කළ යුත්තේයි. එතකොට ඒ විදිහට ඒ නිවන කරා යන්ට බලවත් වූ කුසලයන් වඩන්න මහන්සි ගන්න කෙනා තමාගේ යහපතත් සලස ගන්නවා. අන් අයටත් යහපත උදා කරනවා. මේ ලෝකෙම සුන්දර කරන කෙනෙක් බවට පත් වෙනවා. මොකද ධර්මයේ ජීවමානයි. ඒ කෙනාගේ හද මරලි ධර්මයේ ජීවමානයි. බුදුරජාණන් සරණ යන ශ්‍රාවකයා අන්න ඒ වගේ කෙනෙක් වෙන්න ඕන. ඒක වෙන්නේ නැත්නම් වෙන බාහිර මොන දේ තිබුණත් ඒ ධර්ම ජීවමාන වෙන්නේ නැහැ.
මේ ලෝකයේ සුන්දර දෙයක් වෙන්නේ නැහැ නිසා. කොයිතර ලස්සනට ගොඩනැගිලි හැදුවත්, කොයිතරම් ලස්සනට වෙන දේවල් කරත් බාහිරින් අභ්‍යන්තරයේ කුසල් වඩන හිතක් නැත්තම්, කුසල් වඩන సంతානයක් නැත්තම් ධර්මයෙන් පිරෙනවා. හීන වූ දේවල් නම්, නීච වූ දේවල් නම් ඇසුරු කරන්නේ පිරිහීමෙන් පිරිහීමකට යනවා මිසක් දියුණු කර යන්නේ නැහැ. ඉතින් තමන් කල්පනා කරලා බලන්න ඕනේ මම කොයි වගේ කෙනෙක්ද? ප්‍රණීත වූ උතුම් දේවල් සේවනය කරමින් නිවන කරා යන කෙනෙක්ද? නීච වූ දේවල් සේවනය කරමින්, හීන වූ දේවල් සේවනය කරමින් දුක කරා යන කෙනෙක්ද කියලා. ඉතින් ඒක හඳුනාගෙන වැරදි අඩුපාඩු තියෙනවා හදාගෙන නිවැරදි මාර්ගයට එන්නයි කාලය. ඒකයි කරන්න ඕනේ. ඒ නිසා මේ හිමිදිරි උදෑසන මේ උතුම් සම්බුදු බණ පද සිහි කරගන්න ඔබ කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න අපි වාසනාවන්ත වුණා. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ කාලෙක. ඒ නිසා මං ධර්මයට සමීපන ජීවිතයක් ඇති කෙනෙක් වෙන්න ඕන. මේ සසරෙන් නිදහස් වෙන කෙනෙක් වෙන්න ඕන කියලා හිතට ගන්නට මමත් උතුම් වූ ප්‍රණීත වූ කුසල් දහම් වඩමින් අනුත්තර නිවන කරා යන කෙනෙක් වෙනවා කියලා. ඒ බලවත් වූ කුසලයන් සමාදන් වී ආරක්ෂා කරන්නට උත්සාහ කරන්නට. ඒ මත පිහිටලා බලවත් වූ කුසලයන් දියුණු කරගන්න මහන්සි ගන්න. මේ පින්වත් පිරිසගේ ජීවිතය ඒකාන්තයෙන් සුන්දර ජීවිතයක් වෙනවා. මේ පින්වතුන් නිසා මේ ලෝකෙම සුන්දර තැනක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ විදිහේ ලොව සොඳුරු කරන උතුම් වූ මනුෂ්‍ය රත්නයක් වෙන්න මේ පින්වත් සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද උදෑසන මේ උදාදම් සර වැඩසටහනේ විකාශන දායකත්වයේ දරමින් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ ගල්ගම බෝගස්ව යන ලිපිනේ පදිංචි දිනේෂ්, නිලූෂිකා යන දරු දෙදෙනා, නලීන්, බෑනා, ශශිකලා, ලීලී යන පින්වත් පිරිස විසින්. ඉතින් අද මේ උදෑසනම රැස් කරන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් පළමුවෙන් අනුමෝදන් කරමු සීල දෙවියන්ට. දෙවියෝ මේ සීල පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ වහවහ අවබෝධ කර ගනිත්වා. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ එච්.එම්. දයාවති මෑණියන්ගේ 65 වෙනි ජන්මදිනය නිමිත්තෙන් මේ මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්වත් එච්.එම්. දයාවති උපාසක මහතාවට අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන ඒ කුසල් දහම් වඩමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම මිය පරලොවන්ට යෙදුන දෙමව්පියන් වන මුතු බණ්ඩා පියාණන්ට, ඒ වගේම කරුණාවති මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දවසේ දායකත්වයේ දරන සීල දෙනා නමින් මිය පරලොවන්ට යෙදුන සීල දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සීල දෙනාගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයටම පත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම සුජීවත සිටින කලන, නෙතුලි යන මුණුමුරු මිනිබිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. නන්දාවතී සහ සුභරත්න මණිකේ යන සහෝදරයන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම කොරෝනා වසංගතයෙන් රෝගාතුර සිටින ලංකා වාසී ලෝක වාසී සීල දෙනාටම මේ පින් අනුමෝදන් වෙලා ඒ සීල දෙනාට මේ පුණ්‍යානුභාව බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේම සැලසේවා. අද දවසේ මේ වැඩසටහනේ විකාශන දායකත්වයේ දරන දිනේෂ්, නිලෝෂිකා, නලීන්, ශශිකලා යන පින්වත් පිරිස ඇතුළු සීල දෙනාට ඒ සඳහා උපකාර කළපු සීල දෙනාට ඒ පින්වතුන්ගේ පවුල්වල සීල දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ සීල දෙනා මේ පුණ්‍යානුභාව බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා. උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය සැලසේවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන පුරුදු පුහුණු කරලා කුසල් වඩමින්
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේ මහමෙවුනා වාසී රටවාසී ලෝවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දුවා දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙලා වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන්විදුලියේ සේවය කරන සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් අද උදෑසන මේ ධර්ම ශ්‍රවණය කළ මේ පින්වත් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාව බලෙන් මේ පින්වත් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණ අපූපකාරය තුන්වන අනන්ත ආශිර්වාදයේ සැලසේවා. සියලු දෙනාට මුතුම් වූ කුසලයන් වඩමින් ප්‍රණීත වූ කුසලයන් වඩමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර